समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पंडुपलासो वदानिसि पंडुपलासो वदानिसि यमपुरिसापिच तं उपट्ठिता उयोग मुखे च तिष्ठसि पाथेयम्पि च तेन विज्जति सो करोहि दीपमत्तनो किप्पं वायाम पंडितो भव निद्धन्त मलो अनंगनो दिब्बं अरिय भूमि सीति। श्रद्धावंत कारुणिक पिंगतुनि सुपुरुदु परिधि प्रज्ञा නාලිකාව මගින් ඔබ වෙත ගෙනෙන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ විජේසිංහ පවුලේ දූපුතුන් ප්‍රේමා රාජකරුණා මහත්මිය සුනේත්‍රා රාජපක්ෂ මහත්මිය ඇතුළු පින්වතුන් පිරිස එකට එකතු වෙලා විශේෂයෙන් කඩුගන්නාව අලගල්ල පාරේ සිසිල නිවසෙහි පදිංචි 2022 ජනවාරි මාසේ 8 වන දිනට 91 වන ජන්මදිනය සමරන සිරිවර්ධන කංකානම්ගේ ධර්මා විජේසිංහ මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවපත් භාවය ප්‍රාර්ථනා කරගෙනයි මේ උතුම් ධර්ම දානමය පින්කම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව උපන් දිනයක් කියලා කියන්නේ මරණය වෙතට අපව කිට්ටු වීම හඳුන්වන අවස්ථාවක්. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණානු පුබ්බං ජහන්ති ඒතම් භයම් මරණේ පෙක්ඛමානෝ ලෝකාමිසම් පජහේ සම්ති පෙක්ඛෝ. රාත්‍රියක් ඇවිල්ලා දවස අවසන් වෙනවා. වයසට විනාශයට මරණයට එන්නම කිට්ටු වෙනවා. යම්කිසි කෙනෙක් මරණයේ ස්වභාවය පිළිබඳව හරියට තේරුම් ගත්තා නම් බිය උපදවාගෙන කටයුතු කළා නම් අන්න ඒ කෙනා තණ්හාව දුරු කිරීමේ කාර්යයෙහි යෙදෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට තත්පරයක් පාසා අපි කිට්ටු වෙන්නේ මෙන්න මේ මරු වසඟයටයි කියන එක අපි කවුරුත් කල්පනා කළ යුතුයි. අද විශේෂයෙන් 91 වන ජන්මදිනය සිහිපත් කරන සිරිවර්ධන කංකානම්ගේ ධර්මා විජේසිංහ මහත්මියට ඒ වගේම වයෝවෘද්ධව ජීවිතය මේ වෙනකොට ගෙවන බොහෝ පිරිසකට හිතසුව පිණිස පවතින
තමන්ගේ මනස සුවපත් කර ගැනීමට හේතු වන දේශනාවක් සිදු කරන්නටයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරාගත්තු ගාථා දේශනාව බුදුරජාණන් වහන්සේ එක්තරා වයෝවෘද්ධ උපාසක මහත්මයෙක් ඉදිරියේ සිදු කරපු දේශනාවක්. මේ දේශනාව ශ්‍රවණය කරපු ඒ වයෝවෘද්ධ උපාසක මහත්මයා ධර්මාවබෝධය සලසා ගත්තා. මේ ගාථාවේ අන්තර්ගතය කුමක්ද? පණ්ඩු පලාසෝව දානිසි යම පුරිසාපිච තං උපට්ඨිතා උයෝග මුකේච තිට්ඨසි පාතෙහි අම්පිච තේන විජ්ජති. පණ්ඩු පලාසෝව දානිසි කියලා කියන්නේ වයෝවෘද්ධ වෙච්ච කෙනෙක් හරියට ගහක ඉදුණු ගැලවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කොළයක් වගේ කියලායි බුදුහාඳුරු පෙන්වුවේ. හුළඟක් ආවහම හෝ බොහොම යන්තම් සෙලවීමක් වුණාම හෝ ගහක අතුවල තිබෙන සමහර කොළ හැලෙනවා. දැන් හරියට බලපුවාම හැලෙන්න බලාගෙන ඉන්න කොළයක් වගේ බුදුහාමුදුරු උපමා කළේ එහෙමයි. හැලෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඉදුණු කොළයක් වගේ. මාරයාගේ ළඟටම ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ වැටෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කොළයක් වගේ මාරයා අභියසටම ඇවිත් ඉන්න කෙනෙකුට පාතෙහියම් පිච තේන විජ්ජති. එයින් බේරෙන්න කරන්න පුළුවන් දෙයක්වත් පේන්න නැහැ. දැන් බලන්න පිංගුතුනි, දැන් මරණය පිළිබඳව කල්පනා කරනකොට මරණය අවිනිශ්චිතයි. කොයි වෙලාවේ සිදු වෙයිද කියලා අවිනිශ්චිතයි. මරණය සිදු වෙන බව නම් නිශ්චිතයි. කොයි වෙලාවේද මැරෙන්නේ කියන එක අවිනිශ්චිතයි. ළමා කාලේ මිය දෙන්නත් පුළුවන්, තරුණ කාලේ මිය දෙන්නත් පුළුවන්, වයසට ගිහිල්ලා මිය දෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ළමා කාලය, තරුණ කාලය කියලා කියන්නේ ලෝකේ බොහෝ පිරිසක් මැරෙන කාලය නෙවෙයි. සාමාන්‍යයෙන් සම්මුති පරමත්ත කියලා දේශනා දෙකක් තියෙනවානේ. දැන් පරමත්තට අනුව ගැඹුරින් කල්පනා කරනකොට හැම කෙනෙකුගේම උපතක් සිදු වුණා කියන්නේ එතෙන් පටන් මරණයට සුදුසුයි. මැරෙන්න තියෙන එකම සුදුසුකම තමයි ඉපදීම. ඉපදුනා නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම මරණයටපත් වෙනවා. එතකොට කොච්චර කාලයක් ජීවත් වෙලාද මැරෙන්නේ කියලා ස්ථිර කියවීමක් නැහැ. එතකොට ඕනෑම වයසකදී, ඕනෑම තැනකදී, ඕනෑම වෙලාවකදී තමන්ගේ මරණය සිදු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සමාජය පිළිබඳව කල්පනා කරනකොට අපි සම්මුතියින්ට එළඹෙනවා. සාමාන්‍යයෙන් මැරෙනවා නම් මැරෙන්නේ වයසට ගිහිල්ලා කියලා. දැන් ළමා කාලේ ගත කරන ළමයෙක් මැරුණාම, තරුණ කාලේදී ළමයෙක් මැරුණාම ඒවා හඳුන්වනවා, අපි දන්නවා, සමාජයේ කතා කරනවා, ඇහිලා තියෙනවා. ඒවට කියනවා අකල් මරණ කියලා. හොඳට මතක තියාගන්න, බුදුහාමුදුරන්ගේ දේශනාවේ නම් අකල් මරණ කියලා වෙනම මරණ වර්ගයක් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මරණයට කාලයක් නැහැ. කොයි වෙලාවෙද කියලා කියන්න බෑ කියලයි. එතකොට කොයි වෙලාවක හරි මැරෙන්න පුළුවන්. නමුත් සම්මුති ලෝකයේ මිනිස්සු කල්පනා කරනවා කෙනෙක් මැරෙන්නේ වයසට ගිහිල්ලා. එතකොට දැන් කල්පනා කරලා බලන්න, ළමා කාලයේ ගත කරන ළමයෙකුට හිතන්න පුළුවන් යම් කිසි නිදහසක් තියෙනවා. මට කරදරයක්, කිරිහැරයක් ඇති උනේ නැත්තම් මට අවුරුදු 80ක් 90ක් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඊළඟට තරුණයෙකුට උනත් හිතන්න යම් කිසි සාධාරණ හේතුවක් තිබෙනවා, නිදහසක් තිබෙනවා.
මට හිරිහැරයක් කරදරයක් සිදු වුණේ නැත්නම් මට අවුරුදු 80ක් විතර ජීවත් වෙන්න පුළුවන් කියලා. හැබැයි අවුරුදු 80ක 90ක කෙනෙකුට කිසිසේත්ම නිදහසක් ලැබෙන්නේ නැහැ. මට තව අවුරුදු 10ක් 20ක් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. මොකද අපි මේ ලෝකයේ අවුරුදු 100 පැනලා සමහරක් විට අවුරුදු 200 300 ඉන්න අය දකින්නේම නැහැ. මේ වෙනකොට අපි කවුරුත් අවුරුදු 200 ජීවත් වෙන මිනිස්සෙක් දකින්නේ නැහැ. ඒ නිසා වයෝවෘද්ධ වෙනකොට අපට දැනෙන දේ ළමා කාලේ දැනෙන දේට වඩා වෙනස්. තරුණ කාලෙදී දැනෙන දේට වඩා වෙනස්. ළමා කාලේ තරුණ කාලේ ඉන්නකොට අපට හිතෙන දෙයක් තමයි තව කල් තියනවා කියලා. තව කල් තියනවා. හැබැයි වයසට යන්න යන්න වයෝවෘද්ධ වෙන්න Tamanට හොඳටම තේරෙන්න ගන්නවා දැන් තව වයසක් නැහැ කියලා. දැන් බලන්න අවුරුදු 10 ඉන්න කෙනාට කියන්න පුළුවන් තව මට මේ ආව වගේ 5ක් 6ක් ඉන්න පුළුවන් කියලා. 20 කෙනෙකුට කියන්න පුළුවන් තව මේ ආව වගේ 3ක් විතර ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ 30 කෙනෙකුට කියන්න පුළුවන් ආව වගේ තව එකමාරක් වගේ පුළුවන් කියලා. 40 කෙනෙකුට කියන්න පුළුවන් තව ආව වගේ එකක්. 50 වගේ කෙනෙකුට කියන්න පුළුවන් ආව වගේ නම් යන්න අමාරුයි කියලා. 60 කෙනෙකුට කියන්න පුළුවන් ආව තරම් යන්න බෑ කියලා. එතකොට එන්න මොකද වෙන්නේ? අපිට ජීවත් වෙන්න තියෙන කාලය අඩු වෙලා යනවා. එතකොට මේ වයෝවෘද්ධ සමය ඇති වෙනකොට එක පැත්තකින් දුර්වලතා බොහෝමයි. ශරීර අපහසුතා, ඊළඟට විවිධ රෝගාබාධ, ඊළඟට මතක ශක්තිය දුර්වල වීම, මේ වගේ ජීවිතේ ඍණ ප්‍රතිඵල ටික ලැබෙන කාල සීමාවක් බවට පත් වෙනවා කාගේත් වයෝවෘද්ධ සමය. එතකොට මරණය අභියස සිටින, විශේෂයෙන් මරණය අභියස සිටින, නියත වශයෙන්ම මරණය සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ඒ වයෝවෘද්ධ වේදනාව මේ හැම දෙයක්ම භුක්ති විඳින උපාසක මහත්තයෙකුට තමයි බුදුහාඳුර අර දේශනාව ඉතාම හොඳින් සිද්ධ කළේ. දැන් අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිත ගමන ගත කරලා දැන් ඉන්නේ ජීවිතේ සැඳෑ සමේ, විශේෂයෙන් මේ වයෝවෘද්ධ අය. තරුණ ළමා අයත් මරණය ගැන මෙනෙහි කරන එක බොහොම වටිනවා. මොකද හේතුව මරණය කොයි වෙලාවෙ සිදු වෙයිද කියලා කියාගන්න බැරි නිසා විශේෂයෙන් වයෝවෘද්ධ වෙනකොට තමයි මුලින්ම කල්පනා කරන්න ඕන මම මගේ ජීවිතේ මේ වෙනකොට ඉන්නේ සැඳෑ සමයේ, හවස් කාලේ. එතකොට මේ සවස් කාලය තුල වාසය කරන මට මේ උදේ කාලයේ දහවල් කාලයේ පිළිබඳව සාරාංශයක් ඉදිරිපත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොතක් පටන් ගන්නකොට මැද තියෙන්නේ මොනවද කියලා හිතා ගන්න බෑ. කියවගෙන ගිහිල්ලා පොත අවසන් කරන්න සූදානම් වෙනකොට තමන්ට යම් කිසි සාරාංශයක් මේ පොත ගැන ඉදිරිපත් කරන්නට කියලා කිව්වොතින් තමන්ට ඒ පොතේ සාරාංශයක් යම් කිසි මට්ටමකට හෝ අවසාන පිටු ටිකේ නම් ඉන්නේ ඉදිරිපත් කරන්නට පුළුවන්. එතකොට මේ ජීවිතයේ සැඳෑ සමය කියලා කියන්නේ, වයෝවෘද්ධ සමය කියලා කියන්නේ ජීවිතයේ සාරාංශයක් ලෙස දකින්න පුළුවන් කාල සීමාව. එතකොට වයසට ගියපු කෙනෙක් මේ ජීවිතයේ සාරාංශය කල්පනා කරනවා. සමහර උදවියට මේ සාරාංශය හරීම වේදනාකාරී. තව සමහර පිරිසකට මේ සාරාංශය බොහෝම සතුට දනවන කාරණාවක් වෙනවා. අන්න එතන තමයි වැදගත්කම. මේ ජීවිතය නැමැති ග්‍රන්ථය කියවා අවසන් වෙන්නට සූදානමින් සිටින ඔබ මේ කියවපු
ජීවිත ග්‍රන්ථය පිළිබඳව සාරාංශය ලියන්නේ කෙසේද? ඒක ලියන්න පුළුවන්කම තියෙන්නේ වයෝවෘද්ධ සමයේ. ජීවිතය පිළිබඳව ඔබ තෘප්තිමත්ද? තමන්ගේ ගමන් මාර්ගය පිළිබඳව තමන් සතුටු වෙනවද? තමන්ගේ ගමන් මාර්ගය පිළිබඳව තමන් ප්‍රබෝධමත් භාවයට පත් වෙනවද? මේ ආපු ගමන් මාර්ගයේ සිංහාවලෝකනය. සිංහාවලෝකනය කියන්නේ සිංහයාගේ ලක්ෂණයක්. ගිහිලිවර වෙලා ආපු මාර්ගය දිහා පොඩ්ඩක් බලනවා. එතකොට දැන් අපි අපේ ජීවිත ගමනේ සිංහාවලෝකනයක් කරන්න පුළුවන්. ආන්නේ සිංහාවලෝකනය කරනකොට ගියපු ගමන් මාර්ගයේ දෙස නැවත හැරී බලනකොට සමහර උදවියට ඒ ගමන් මාර්ගය දුක්බරයි. සමහර උදවියට ඒ ගමන් මාර්ගය ප්‍රීතිය දනවන ගමන් මාර්ගය. ඒක අංශ කිහිපයකින් වෙන්න පුළුවන්. දැන් සමහරු වයසට ගිහිල්ලා සතුටු වෙනවා හොඳට ඉගෙන ගන්න හම්බෙච්ච නිසා. හොඳට සල්ලි තියෙන නිසා. ඒ වගේම තව සමහර අය සතුටු වෙනවා ධනට පිනට හොඳට යෙදුණු නිසා. එතකොට මේ ජීවිතයේ සැඳෑ සමයේ ඔබ සැබවින්ම සතුටු වෙනවා නම් සතුටු වෙන්නේ තමන් මේ ජීවිත ගමනේ කරපු යහපත් ක්‍රියා නිසා පමණයි. මොකද වයසට යන්න යන්න තමන්ට තේරෙන්න ගන්නවා අහිමිවීම පිළිබඳව. වයසට යන්න යන්න අහිමිවීම තමයි ඉස්මතු වෙන්නේ. යම්කිසි කාල සීමාවක් ජීවිතයේ තියෙනවා හිමිවන කාල සීමා. හිමිවීම අහිමිවීම. මේ ගමන් මාර්ගය හරියට සූර්යාගේ ගමන් මාර්ගය වගේ. එතකොට දැන් ළමා කාලය ගැන කල්පනා කරනකොට තරුණ කාලය පිළිබඳව කල්පනා කරනකොට ගොඩාක් හිමි කරගත්ත දේවල් තියෙනවා. විශ්වවිද්‍යාල අවස්ථාව හිමි කරගන්නවා. උපාධිය හිමි කරගන්නවා. රැකියාවක් හිමි කරගන්නවා. වැටුපක් හිමි කරගන්නවා. විවාහයක් කරගෙන සහකාරයෙක් නැත්නම් සහකාරියක් හිමි කරගන්නවා. එහෙම ඊට පස්සේ දරුවෝ හිමි වෙනවා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් හිමි කරගන්නවා. ලබා ගන්නවා. එහෙම ලබාගෙන ඊට පස්සේ යම්කිසි අවස්ථාවක් තියෙනවා අන්න එතෙන් පටන් ඒ හිමි වෙච්ච දේවල් අහිමි වෙන්න පටන් ගන්නවා. තමන්ට ලැබුණු රැකියාවෙන් තමන්ට විශ්‍රාම යන්න වෙනවා. අහිමි වීම. වැටුප අහිමි වෙනවා. කීර්තිය අහිමි වෙනවා. රූපේ ලස්සන අහිමි වෙනවා. ශරීරයේ ශක්තිය අහිමි වෙනවා. ස්වාමියා නැත්නම් භාර්යාව අහිමි වෙනවා. දරුවෝ අහිමි වෙනවා. එතකොට දැන් ළමා කාලේ තරුණ කාලේ බොහෝ දේවල් හිමි කරගත්තා හිමි වුණා. එක්තරා අවස්ථාවක් තියෙනවා ඒ සීමාව පැනපු ගමන් අර හිමි වෙච්ච දේවල් වේගෙන් අහිමි වේගෙන යනවා. එතකොට අහිමි වීමේ අවස්ථාව තමයි වයෝවෘද්ධ සමය. එතකොට අන්න ඒ වගේ වෙලාවක ධර්මයේ පිළිබඳව දැනුමකින් තොරව ක්‍රියා කරපු කෙනෙක් නම් ධර්මයේ පරිශීලනය කරලම නැත්නම් ආන්න ඒ කෙනාගේ මනසට දැඩි පීඩනයක් එකතු වෙනවා. පොඩ්ඩක් හිතන්න පොඩ්ඩක් සමහර දේවල් අහිමි වුණා කියලා හිතට කොච්චර වේදනාවක් එනවද? ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටෙනකොට ඊළඟට තමන්ට ලැබිච්ච දෙයක් අහිමි වෙනකොට ලැබෙන්න ගියපු දෙයක් අහිමි වෙනකොට මොනතරම් වේදනාවක්ද? හැම දෙයක්ම අහිමි වේගෙන යනකොට එහෙනම් කොහොම දුකක් පීඩනයක් මිනිසෙකුගේ හිතට දැනෙනව ඇද්ද? ශරීර ශක්තියක් නැහැ,
පෙර තිබුණු ලස්සනත් නැහැ, මතකයක් නැහැ. එතකොට මෙන්න මේ වයෝවෘද්ධ වීම, ජරාවට පත්වීම, මරණයට වඩාත් කිට්ටු වීම, ස්ථිරවම මරණය පෙනිපෙනී වාසය කිරීම, අන්න ඒ මොහොත තුල එයින් ගැලවෙන්න පාතේයම් පිච්චතේන විජ්ජති. කරන්න පුළුවන් දෙයක් පේන්නේ. එතකොට අපිට කරන්න දෙයක් නැහැ. කන්දක් උඩින් අතහැරපු රවුම් බෝලයක් පල්ලෙහාට එනවා වගේ ඇදිලා පෙරලිලා එනවා වගේ මේ ජීවිතයත් වයෝවෘද්ධභාවය දක්වා මරණය කරා වේගයෙන් පෙරලිලා යනවා. නවත්තන්න බෑ. ඒ නිසා කරගන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි සමහරක් විට කරගත්තු දෙයකුත් නැති වෙන්න පුළුවන්. දැන් වයෝවෘද්ධව වාසය කරන කෙනෙක් සමහරක් විට මේ ධර්මතා ඉදිරියේදී මේවා සම්පූර්ණයෙන්ම නැති කර ගැනීම සඳහා කරගත්තු දෙයකුත් නැති වෙන්න පුළුවන්. යමක් කරගත්තා කියලා කියන්නේ අඩුම ගානේ පිංගුතුනි සෝතාපන්න ඵලයටවත් පත් වෙන්න ඕන. යමක් කරගත්තා කියලා කියන්න නම් සෝතාපන්න ඵලයටවත් පත් වෙන්න ඕනේ. මොකද හේතුව සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක් තමයි දුගතිය නියත වශයෙන්ම දුරු කරලා සුගතියට නියත වශයෙන්ම යන්නේ. දුගති මාර්ගය වසා දමන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කිරීමෙන්. එතකොට යම් කිසි කෙනෙක් මෙන්න මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන නැවත මතු නොවන තරමට නැත්තටම නැති කරලා දැම්මා නම් ආන්න ඒ කෙනා තමයි නියත වශයෙන් සුගතිගාමී වෙනවා කියලා හඳුන්වන්න පුළුවන් කෙනෙක් වෙන්නේ. අන්න ඒ කෙනා නම් යමක් කරගත්ත කෙනෙක්. ඒ වගේම තමයි භව හතක් ඇතුළතදී නියත වශයෙන්ම සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙනවා. අටවෙනි භවයක උපතක් නම් නැහැ. එතකොට අඩුම ගානේ සෝතාපන්න ඵලයටවත් පත් වෙලා නම් තමයි මේ මනුස්ස ජීවිතෙන් යමක් කරගත්තා කියලා සැබවින්ම සතුටු වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම බලනකොට අඩුම ගානේ සෝතාපන්න ඵලයවත් අපට පත් කරගන්න අපහසු වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සෝ කරෝහි දීප මත්තනෝ කිප්පං වායාම පණ්ඩිතෝ භව. බොහෝම ඉක්මනින් තව තවත් වෑයම් කරන්න, වීරවන්තව කටයුතු කරන්න, තමන්ට පිළිසරණක් වෙන්න, තමන්ට පිහිට වෙමින් බොහෝම ඉක්මනින් වෑයම් කරන්න ස්වර්ග මෝක්ෂ සම්පත්තියවත් සලස ගන්න. කෙලෙස් සිතිවිලි ඔස්සේ ගමන් කිරීම නවත්තන්න. කෙලෙස් සිතිවිලි පෝෂණය කිරීම නවත්තලා මේ කෙලෙස් යටපත් කිරීම, කෙලෙස් තුනී කිරීමේ කාර්යයෙහි යෙදෙන්න. අපි මරණාසන්න මොහොත වෙනකොට කෙලෙස් පාලනය කරගත්ත, කෙලෙස් දුර්වල කරගත්ත, කෙලෙස් යටපත් කරගත්ත පුද්ගලෙක් බවට පත් වෙන්න ඕන.
අන්නේ කෙලෙස් පාලනය කරගන්නවත් මහන්සි ගන්න ඕන. සෝතාපන්න ඵලයට පත්වෙන්න නොහැකි නම් අඩුම ගානේ මේ කෙලෙස් යටපත් කර ගැනීමේ කාර්යෙහිවත් යෙදෙන්න ඕන. අන්න ඒ කටයුත්ත සිදු කිරීම සඳහා කිප්පං වායාම ඉක්මන් කරන්න ඒ වෑයම සිදු කරන්න. දැන් එතකොට වයෝ වෘද්ධ සමය තුල ජීවිතය ගත කරන ජරාව නිසා ව්‍යාධිය නිසා පීඩා විඳින පුද්ගලයෙක්, මරණය අභියස වාසය කරන පුද්ගලයෙක් තමන්ගේ සිත සකස් කර ගැනීම සඳහා, සංසුන් මනසක් ඇති කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය තමයි හොඳට ධර්මයට හිත් යොමු කරලා, දෙසවන් යොමු කරලා තමන්ගේ චරිතය ධර්මයට අනුගතව කෙලෙස් පාලනය කිරීමේ සටනෙහි යෙදෙන්න. තමන් මරණාසන්න මොහොතේ සිටින නිසා. බුදුරජාණන් වහන්සේ අපට දුන්නු පණිවිඩයයි. ඒ පිළිබඳව කල්පනා නොකොට කටයුතු කළොත් ඒ කෙනා අවසන් හුස්ම හෙලන්නේ මහා පීඩනයකින් යුක්තවයි. සංසුන් මනසින් එයට යොමු වීමයි කළ යුතු වෙන්නේ. සංසුන් මනසක්. දැන් මේ අත් අහලා තියෙනවා කෙලෙස් වල ස්වභාවයන්. අනුසය ධර්ම කියලා තියෙනවා. ආශ්‍රව කියලා තියෙනවා. මේ ක්ලේශයන් වල ස්වභාවයන් තියෙනවා. අනුසය ධර්ම කියලා කියන්නේ අප්‍රකට කෙලෙස්. ප්‍රකට නැහැ, පේන්නේ නැහැ, ප්‍රසිද්ධ නැහැ. දැන් අලුතෙන් උපදින ළමයෙකුගේ හිතේ කෙලෙස් ඇතද නැතද කියලා ඇහුවොත් සමහර උදවිය කියනවා කෙලෙස් නැත කියලා. දැන් සමහර අය පුංචි ළමයින්ගේ මනසට උපමා කරනවානේ දැන් මහා පුදුම ප්‍රභාස්වර ස්වරූපයක් කියලා. එතකොට දැන් ළමා කාලේ හරි ප්‍රභාස්වරයි, ප්‍රබෝධමත්. ළමා කාලේ ඊර්ෂ්‍යා, වෛරය, තරහව, පරිගැනීම මේවා නැනේ. ඔය එන කොටා ගැනීම මේවා නැහැ. බොහොම සංසුන්ව ඒ ක්ලේශයන් උද්දීපනය කරගන්නේ නැතුව සංසුන් මනසකින් ඉන්නවා කියලා හිතන්න. දැන් අලුත උපදින ළමයෙකුගේ හිතේ කෙලෙස් ඇතද නැතද කියලා ඇහුවොත් දකින විදියට කවුරු හරි උත්තර දෙන්න පුළුවන් කෙලෙස් නැහැ කියලා. හැබැයි කෙලෙස් නැත්නම් උපදින්නේ නැහැ. කෙලෙස් නැත්තම් ඉපදීමක් නැහැ. එහෙනම් මේ ඉපදෙන හැම කෙනෙක්ම කෙලෙස් සහිතවයි උපදින්නේ. එහෙනම් ළමා කාලය තුල ඇයි අපි මේ කෙලෙස් නැහැ කියලා කියන්නේ? එහෙම උත්තර ලැබෙනවා. ඇයි එහෙම කෙලෙස් නැහැ කියලා කියන්නේ? තිබෙන කෙලෙස් ප්‍රකට නැහැ, පේන්නේ නැහැ, ප්‍රසිද්ධ නැහැ. උපමාවක් හැටියට ගත්තොත් අඹ ගෙඩියක් කාලා අඹ ඇටය අපි පොළොවේ වලලනවා. වලලලා භූමිය සකස් කරලා වහලා දැම්මහම අපට ප්‍රකට වෙන්නේ නැහැ, පේන්නේ නැහැ, ප්‍රසිද්ධ නැහැ එතන අඹ ඇටයක් තියනවා කියලා. පේන්නේ නැහැ. පුංචි ළමයෙකුගේ, අලුත් උපන් ළමයෙකුගේ මනසේ කෙලෙස් අන්න එහෙමයි තියෙන්නේ. ප්‍රකට නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර පොළොවේ වලලපු බීජය රෝපණය වෙන්න, එහෙම නැත්නම් වැඩෙන්න අවශ්‍ය කරන සාධක ටික නොඅඩුව ලැබෙනකොට, කලට වෙලාවට ලැබෙනකොට, වතුර ටික වැටෙනකොට, පොහොර ටික වැටෙනකොට, හිරු එළිය වැටෙනකොට, සුළඟ හමනකොට, අර
පැලයක් රෝපණය වෙන්න, බීජයක් රෝපණය වෙන්න අවශ්‍ය කරන සාධක ටික ලැබෙනකොට මොකද වෙන්නේ? අර අප්‍රකටව තිබුණු බීජය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ටික ටික ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොට එක දිගටම මේ සාධක වැටෙන තරමට මොකද වෙන්නේ? අර සිටවපු බීජය රෝපණය වෙලා පැලයක් හැටියට ඇවිල්ලා පැලයටත් අර සාධක ටික වැටෙනකොට ටික ටික ලොකු වෙලා මහා වෘක්ෂයක් දක්වාම නැගෙනවා. ඒ මහා වෘක්ෂය ප්‍රකටයි. අන්න ඒ වගේ තමයි මේ කෙලෙස්. ඉපදෙනකොටම කෙලෙස් නොතිබුණා නෙවෙයි, කෙලෙස් තිබුණා අප්‍රකටව, අනුසය. ඊළඟට මොකද වෙන්නේ? සමාජයේ වාසය කරනකොට, ඉගෙන ගන්නකොට, යම් යම් දේවල් වල යෙදෙනකොට මොකද වෙන්නේ? ඒ කෙලෙස් ටික ටික රෝපණය වෙනවා, වැඩෙන්න පටන් ගන්නවා. වැඩෙන සාධක ටික එක දිගට ලබා දෙන තරමට මහා වෘක්ෂයක් දක්වා ඒ කෙලෙස් පෝෂණය වෙනවා. ආන්න මහා වෘක්ෂයක් දක්වා කෙලෙස් වැඩුණාම කියනවා ඒවට ආශ්‍රව. අනුසය ඉවත් කරලා දාන්න ලේසි, නියපොත්තෙන් කඩන්න පුළුවන්. හැබැයි ආශ්‍රව ගලවන්න ලේසි නෑ. මිනිස්සු ගොඩාක් වට කරගෙන ගස් කපන කියත් තරම් ඇවිල්ලා මහා ලොකු යුද්ධයක් කරලා තමයි ඒ මහා වෘක්ෂය බිඳින්න පුළුවන්කම තියෙන්නේ, ගලවන්න පුළුවන්කම තියෙන්නේ. කෙලෙසුත් එහෙමමයි. අනුසය ලෙස තියෙන කෙලෙස් නැති කරන්න තියෙන පහසුව මහා වෘක්ෂයක් දක්වා කෙලෙස් නැගුණහම ඉවත් කිරීම සඳහා පහසු වෙන්නේ නැහැ, ලේසි නැහැ. ඒ නිසා තමයි කියන්නේ හිතේ කෙලෙස් තියෙනවා කාගෙත් මේ තියෙන කෙලෙස් පෝෂණය කරන්න එපා, වර්ධනය කරන්න එපා. ඔබේ ඔය හිතේ තියෙන අනුශය ධර්ම ඒවටම සාධක දෙන තරමට ඒවාම පෝෂණය කරමින් ඒවායෙම දුක් විඳින්න ඔබට පුළුවන්. හැම එකක්ම එහෙමයි. රාගය ගත්තත්, ද්වේෂය ගත්තත්, මෝහය ගත්තත් මේ ඔක්කොම එහෙමයි. දැන් බලන්න රාගය. පෘථග්ජන හැමෝටම රාගය, ආසාව, කාමය මේ ඔක්කොම තියෙනවා. ආසාවල් කියන ඒවා වෙනවා. හැබැයි මේ තියෙන ආසාව තව තව වර්ධනය කරන සාධක ඕන තරම් තියෙනවානේ මේ සමාජයේ. ආසාවල් තෘප්තිමත් කරන දර්ශන, තෘප්තිමත් කරන ශබ්ද, තෘප්තිමත් කරන වචන, තෘප්තිමත් වෙන්න නිදහස ලබා දීලා තියෙන ස්ථාන, මේවට යන්න ගිහිල්ලා පුරුදු වෙලා රාගය පෝෂණය කරමින් තමන්ගේ කාමය කොයි විදියටද තියෙන්නේ ඒ ඕනෑම විදියකට සතුටු වෙන්න පුළුවන් තැන් මේවට යන්න ගත්තාම, ඒවාට යොමු වෙන්න ගත්තාම, ඒවා බලනකොට අන්න මොකද වෙන්නේ? අර බීජය රෝපණය වෙනවා. ඊට පස්සේ අන්න ඒ කෙනාට ඒ ඇති කරගත්ත කාම ස්වභාවය අයින් කරන්න ලේසි නෑ. මොකද හොඳටම වැඩිලා තියෙන්නේ. මේ හැම එකකම එහෙම ස්වභාවයන් තියෙනවා. එතකොට එකම සිතිවිල්ලක් නිතර වැඩිමෙන් ඒ සිතිවිල්ල මහා ලොකු සිතිවිල්ලක් බවට පත් වෙනවා. කාමය ගැන හිත හිතා යනකොට අනිත් ඔක්කොම පැත්තකට දාලා කාමයේම මුල් වෙනවා. ආන්න එහෙම තමයි සමහර විට
හිරගෙවල් 1000ක ගියත් කමන්නේ මම මේ දේ කරනවා කියලා සමහර වෙලාවට ළමා අපචාර, ස්ත්‍රී දූෂණ මේව කරන්නේ. ඔය ළමා අපචාර කරන ඔක්කොම දන්නවා හවුනොත් හිරේ යන්න වෙනවා කියලා. සමහර විට හොඳටම දන්නවා දඬුවම් විඳින්න වෙනවයි කියන එක. හැබැයි ඒ මොනවා වුණත් අංක 1 කාමය පිනවීම. හිරේ ගියත් කමක් නැහැ. ගැහුවත් කමක් නැහැ මිනිස්සු වට කරගෙන මගේ ආසාව මම ඉෂ්ට කරන්න ඕන කියන තැනට එනවා. මොකද ඒ කෙලෙස් බීජය මහා වෘක්ෂයක් දක්වා පෝෂණය වෙලා. ඒව භයානකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබඳු කිලිටි සිටිවිලි පෝෂණය කරන සාධක ලබා නොදෙන්න, අනුසය ධර්ම ආශ්‍රව දක්වා වැඩෙන්න ඉඩ නොදෙන්න, අනුසය ධර්ම තුනීව තිබෙන කෙලෙස් නැතිකරන්න පහසුයි, නැති කිරීම සඳහා මහන්සි ගන්න. දැන් අපි මොකද කරලා තියෙන්නේ? තුනීවට තිබුණු කෙලෙස් පෝෂණය කරලා වර්ධනය කරලා මහා වෘක්ෂයක් දක්වා කෙලෙස් වර්ධනය වුණාට පස්සේ වයසට යනකොට මේ ගහ අයින් කරන්න හදනවා. ලේසි නෑ. ඒකට තමයි තුනීවට තියෙන කෙලෙස් තුනීවටම තියාගන්න වැඩ කරන්න කියන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන්නේ ධර්මානුකූල පදනම. මොකද්ද මේ ධර්මයෙන් පෙන්වන්නේ? කෙලෙස් පාලනය කරන මාර්ගය. හිතට එන ආවේග පිටුපස නොදුවන්නේ නැතුව හිත පාලනය කරන වැඩපිළිවෙලයි බුදුහාමුදුරු දේශනා කළේ. එතකොට ධර්මයේ නැමැති කැඩපත පාවිච්චි කරන කෙනෙක් අර ගලවන්න තරම් අමාරු වෙන විදිහේ මහා කෙලෙස් වෘක්ෂයක් ජීවිතේ හදාගන්නේ. හදාගත්තොත් අමාරු වැටෙනවා. හිත පාලනය කරගන්න ඕන. හිත සුවපත් කරගන්න ඕන. ඒ සඳහා මහන්සි ගන්න ඕන. වයෝවෘද්ධ සමය ඇති වෙනකොට සමහර අය පීඩා විඳිනවා මේ ක්ලේශයන් පෝෂණය කරගත්ත මහා වෘක්ෂයක් වාගේ කෙලෙස් නිසා. එහෙනම් ඒ වගේ වෙලාවක කටයුතු කරන කෙනෙක් වඩාත් කාලය වෙන් කරලා මේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් මනසක් ගොඩනගන්න ඕන. ගොඩාක් දෙනෙක් වයසට යන තරමටම අතීතයේ දෙස හැරී බලමින් අතීතයට යන්න උත්සාහ කරනවා. හැබැයි යන්නේ ඉස්සරහට. ඒක භයානකයි. පස්ස බලාගෙන ඉස්සරහට යනකොට භයානකයි. හේතුව ඉදිරියයි බලාගෙන යන්න ඕන. වයෝවෘද්ධ වෙන්න අපේ මිනිස්සු පස්ස බලන්න හදනවා වැඩි. පිටිපස්ස බලාගත්තොත් පරිස්සම් වෙන්න. මොකද ඔබ ඉස්සරහට ඇදෙන්නේ. ඒ නිසා ඉස්සරහ බලාගෙන යන්න. මම මේ පස්ස බලාගෙන ඉස්සරහට යනවා කියලා කිව්වේ සමහර මිනිස්සු වයසට යන තරමට අතීතයේ ගැනම තමයි වැඩිපුරම කතා කරන්නේ. කවුරු හරි හම්බුණත් අතීතයේ තොරතුරු මහ පුදුම විදියට හිත කියව මේ අතීතයත් එක්ක ඉන්න හදනවා. හොඳට මතක තියාගන්න ගෙවුයි ගිය අතීතයේ වාසය කිරීමෙන් පළක් නැහැ. අතීතයෙන් ඉගෙනගත යුතු පාඩම් ඉගෙනගෙන වර්තමානයේ සාර්ථක කර ගැනීමයි කළ යුතු වෙන්නේ. ඒ නිසා අපි අදිෂ්ඨාන ශීලීව සිදු කළ යුතුයි. කිප්පං වායාම. ඉක්මනින් වෑයම් කරන්න වයෝවෘද්ධ සමයේ ඉන්න අය. අතීතයේ අත්දැකීම් ගැන කල්පනා කර එයට අනුව කෙලෙස් වර්ධනය කිරීම තව දුරටත් කරන්නේ නැතුව දැන් වැඩුණු මේ කෙලෙස් පාලනය කිරීමේ සටන ආරම්භන්න. මේ කිලිටි සිටිවිලි දුරු කිරීමේ සටන ආරම්භන්න. ඒ සඳහා මේ ස්වභාවය ගැන හරියට දකින්න.
විදර්ශනා වඩන්න තියෙන එකම විසඳුම විදර්ශනාව වැඩිම. ජීවිතයක ඍණාත්මක ප්‍රතිඵල භුක්ති විඳිනකොට තමන් අකමැති අත්දැකීම් වලට මුහුණ පාන්න සිදු වෙනකොට අලාභය තමන්ගේ ජීවිතයට කිට්ටු වෙනකොට අයස තමන්ගේ ජීවිතයට කිට්ටු වෙනකොට නින්දාව දුක තමන්ගේ ජීවිතයට කිට්ටු වෙනකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙන්න. ආන්නේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරන පුද්ගලයෙක් බවට පත්වන්නේ නම් අන්න ඒ කෙනා තමන්ගේ හිත පාලනය කරගෙන කෙලෙස් තුනී කරගෙන තවදුරටත් විදර්ශනාව ප්‍රබල ලෙස සිදු කරන්නේ නම් කෙලෙස් නැත්තටම නැති කරලා දාලා සැනසෙන්නට ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා. එනිසා වයෝවෘද්ධ කෙනෙකුට අපට දෙන්නට තිබෙන පණිවිඩය තමයි විදර්ශනා වඩන්න. සියලු සංස්කාර ධර්මවල තිබෙන පොදු ලක්ෂණ ගැන මෙනෙහි කරන්න. වයසට යනකොට ජීවිතේ මගහැරුණු තැන් හරියට පේන ගන්නවා. වැරදුණු තැන් හරියට මතක් වෙන්න ගන්නවා. කරන්න තිබිච්ච දේවල් ජීවිතේ විවිධ අවස්ථාවලදී ගත්තු තීන්දුව తీරන මේවා පිළිබඳව පසුතැවීම් ඒ හැම පැත්තකින්ම පීඩනය ගෙන දෙන කාලයක්. ඒ පීඩනය ගෙන දෙන කාල සීමාව තුළදී ඒ පීඩනය පාලනය කරන්න නම් අපි ධර්මය භාවිතා කරන්න ඕනේ. ජීවිතයට ධර්මය ප්‍රායෝගිකව එකතු කරගන්න අවශ්‍ය කරන අවස්ථාවක් බවට ඒ අවස්ථාව පත් වෙනවා. ඒ නිසා ධර්මය භාවිතා කරන කෙනෙක් නම් ඒ කෙනා ජරා ව්‍යාධි ආදී දුක්ඛයන් ඉදිරියේ ශක්තිමත්ව ඒ දුක්වලට මුහුණ දෙනවා. ඒ ශක්තිය නිකන් ලැබෙන්නේ වෑයම් කරන්න ඕන. මහන්සි ගන්න ඕන. අතීතයේ ආවර්ජනය කරනවා වෙනුවට බුදුබණ ටිකක් ශ්‍රවණය කරන්ට ධර්මය පිළිබඳව ලියවුණු ග්‍රන්ථ පරිශීලනය කරන්ට උනන්දු වෙන්නට ඕන. ඒ උනන්දු වීම ධර්මය මෙනෙහි කිරීම ධර්මය භාවිතා කිරීම තමන්ට සැනසෙන්න හේතුවක්. මේ තමන් ගත කළ ජීවිතයේ කමටහනක් කරගන්න. අපිට මේ ජීවිත ගමන ගත කරනකොට මේ සමාජයේ හොඳ කමටහන් කොහෙවත් යන්න ඕනේ නැහැ. මේ පාරට බැස්සහම කමටහන් ඕන තරම් තියෙනවා. ජීවිතේ තේරුම් ගන්න අවශ්‍ය කරන පාඩම් වට කරගෙන අපට උගන්වනවා. අපි හරියට තේරුම් ගන්නෑ. බලන්න සිදුහත් කුමාරයා මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් පැවිදිරුවක් කියන 4 පෙරනිමිති දැක්කා. මේ 4 පෙරනිමිති දැකලා මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් කියන පෙරනිමිති 3 දැකලා කලකිරුණා. පැවිදිරුව දැකලා සැනසුණා. යා යුතු මග නම් මෙවන් මගකයි කියන එක තේරුම් ගත්තා. එතකොට 4 පෙරනිමිති වලින් 4ම දැකලා කලකිරුණේ නැහැ. 3ක් දැකලා තමයි කලකිරුණේ. කලකිරිලා හිටපු හිත හැදුනේ පැවිදිරුව දැකලා. දැන් සමහර ඔය මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් පැවිදිරුවක් ඔය 4 පෙරනිමිති දැකලා කලකිරුණා කියන එකේදී තමයි ඔය උදේ පාන්දර හාමුදුරුනමක් එහෙම දැක්කහම දවසම හොඳ නැහැ කියන අදහසෙම ඇති කරගෙන තියෙන. මතක තියාගන්න සිදුහත් කුමාරයා මහල්ලෙක් දැක්කා, ලෙඩෙක් දැක්කා, මලකඳක් දැක්කා. ඔය 3 දැකලා කලකිරුණා. කලකිරිලා හිටපු හිත හැදුනේ පැවිදිරුව දැකලා. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික අදහස් වලට යන්න එපා. එතකොට දැන් සිදුහත් කුමාරයා පළවෙනි වතාවට මහල්ලෙක් දැක්කේ.
පළවෙනි වතාවට ලෙඩෙක් දැක්කේ. පළවෙනි වතාවට මලකඳක් දැක්කේ. දැකලා මොකද කළේ? අන්න ඒකයි වැදගත්. අපි කොච්චර වයෝවෘද්ධ අය දැකලා තියෙනවද? අපි කොච්චර ලෙඩ්ඩු දැකලා තියෙනවද? අපි කොච්චර මලකඳන් දැකලා තියෙනවද? ඒත් අපට තේරුම් ගන්න තවම බැරි වෙච්ච දෙයක්. එදා සිද්ධාර්ථ කුමාරයා ඇත්තටම කිව්වොත් බුදු වෙන්න ඉස්සෙල්ලම යම්කිසි අවබෝධයක් ඇති කරගත්තා. ඒ අවබෝධය ඇති කරගත්තේ කෙසේද? යා යුතු මඟ තීරණය කළේ කෙසේද? අර සියල්ලම අත්හැරලා දාලා යන්න තරම් ප්‍රබල මනසක් හදාගත්තේ කොහොමද? බුදු වුණාට පස්සේ අපි කියමුකෝ සීලු කෙලෙස් ප්‍රහීන කරපු තැනක් කියලා. එතෙක් රජගෙදර ඉන්නකොට සංසාරගත බැඳීම, යශෝදරාව, රාහුල පුංචි කුමාරයව මේ ඔක්කොම අත්හරින්න ඒ ශක්තිය ඇති කරගන්න පුළුවන් විදියට අර මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් කියන දර්ශන තුන උපයෝගී කරගත්තේ කෙසේද? ඒ පිළිබඳව මනාව මෙනෙහි කළා. මහල්ලෙක් දැක්ක ගමන් කල්පනා කළා. මේ මහලු වීම මේ කෙනාට විතරක් උරුම එකක්ද? ලෝකේ අනිත් අයටත් උරුමද? අනිත් අයටත් උරුමයි. අනිත් ලෝකේ හැමෝටම උරුම වන මේ ධර්මතාවය එහෙනම් මට උරුමද? ඔව් මටත් උරුමයි. ලෙඩෙක්. මේ ලෙඩවීම මේ මම දකින ලෙඩාට විතරක් උරුම වෙච්ච එකක්ද? නෑ. මුළු ලෝකෙටම උරුමයි. මුළු ලෝකෙටම උරුම නම් ඒක මටත් උරුමද? ඔව් මටත් උරුමයි. ඊළඟට මරණය මේ පුද්ගලයාට විතරද මේක උනේ? නෑ, මුළු ලෝකෙටම උරුමයි. ලෝකෙටම උරුම නම් මටත් උරුමයි. බලන්න, එක වතාවක් මහල්ලෙක් දැක විචාරශීලීව ඒ ස්වභාවය පිළිබඳව ගැඹුරින් ප්‍රඥාවෙන් මෙනෙහි කිරීමෙන් සත්‍ය සොයා යා යුතු බව තීරණය කළා. එක රෝගියෙක් දැකලා ඒ රෝගියාව විමසපු නිසා, මේ ස්වභාවය පිළිබඳව විමසපු නිසා සත්‍ය සොයා යන්න තීරණය කළා. මලකඳ දැකපු ගමන් ඒ මරණය පිළිබඳව, මරණයේ ස්වභාවය ගැන, ජීවිතයේ අස්තිර බව පිළිබඳව මනාව මෙනෙහි කළ නිසා සත්‍ය සොයා ගියා. එහෙනම් අපිට නිතර දෙවේලේ මේ පෙර නිමිති දකින්න හම්බෙනවා. හැබැයි දැක්කට අපි පණිවිඩය ගන්නෙ නැහැ. පින්වතුනි, පුංචි ළමෙක් අතදරුවෙක් දෙස බලනකොට අතදරුවා ඔබට කතා කරලා දෙන පණිවිඩය අහගන්න. මොකද්ද දෙන පණිවිඩය? අද ඔබ මා අතට අරගෙන නැලෙව්වට ඔබත් මං වගේ අතදරු කාලයක කල් ගත කරපු කෙනෙක්. පේනව නේද මගේ හැටි? මට අවශ්‍ය දේ ඉල්ලගන්න මම වචන දන්නේ නැහැ. වචන කියන්න බෑ. දත් නැහැ. ඇවිදින්න බෑ. අවශ්‍ය දේවල් ටික මට කරගන්න බෑ. මෙහෙම කාලයක් ඔබටත් තිබ්බා. ඔබත් මං වගේ දුක් විඳලා තියෙනවා. ওই පණිවිඩය අතදරුවෙක් දෙනවා. ඊළඟට ලෙඩ වෙච්ච කෙනෙක් දැක්කට පස්සේ ඒ ලෙඩා ඔබට දෙන පණිවිඩය අහගන්න. මොකද්ද? සමහර කෙට රෝහල් වලට ගියාම දරුණු රෝග හැදිලා. අර එහෙම් බට දාලා මෙහෙම් බට දාලා මුත්‍රා බට එල්ලගෙන එක්තැන් වෙලා දුක් විඳින අය ඉන්නවා. ඒ රෝගියා දෙන පණිවිඩය අහගන්න. මොකද්ද දෙන පණිවිඩය?
ඔබ අද ඔය ඉන්න විදියටම හිටපු මිනිහෙක් තමයි මමත්. ඔබ වගේම මමත් හීනකින්වත් හිතුවේ නෑ මෙහෙම ලෙඩක් මට හැදෙයි කියලා. ඒත් හැදුනා. මං එදා හිතපු විදියට ලෙඩක් හැදෙයි කියලා හීනකින්වත් ඔබ හිතන්නේ නෑ නේද? හැබැයි ඔබ වගේම හිතපු කෙනෙකුට මෙහෙම වුණා නම් ඔබටත් මට වෙච්ච දේ වෙන්න පුළුවන්. ඔය පණිවිඩය දෙනවා. මලගෙදරකට ගිහිල්ලා මලකඳ දෙස බලනකොට මලකඳ විසින් ඔබට දෙන පණිවිඩය අහගන්න. මොකද්ද දෙන පණිවිඩය? මාමල දවසේ ඔබ ආව මාව බලන්ට. මමත් ඔබ වගේම මගේ හිතවතුන් ඥාතීන් මැරෙනකොටත් ඒ අයගේ මලකඳුනුත් බලන්න ගියපු කෙනෙක් තමයි. ඔබ වගේම මමත් ගියා ඒ කාලේ. එහෙම ගියපු මගේ මලකඳ බලන්න අද ඔබ ආවා. මගේ මලකඳ බලන්න ආපු ඔබටත් මේ මට වෙච්ච දේ ස්ථිරයි. ඔන්න ඔය පණිවිඩ ටික හරියට ග්‍රහණය කරගන්නවා නම් මේ ලෝකේ යථාර්ථය තමන් මෙනෙහි කරනවා නම් ධර්මයට අනුගතව තමන්ගේ දිවි ගමන ගෙන යනවා නම් ඒ කෙනාට එතෙන් පටන් සැනසීම උරුම වෙනවා. ඒ නිසා වයෝවෘද්ධ සමය තුළ ජරා ව්‍යාධි ආදී දුක්ඛයන්ගෙන් පීඩා විඳින කෙනෙක් කළ යුතුම දේ තමයි ධර්මය මෙනෙහි කරන්න. ධර්මයේ භාවිතා කරන්න. ධර්මයේ භාවිතා කරමින් මේ සංසාර ගමනේ ස්වභාවය, මේ භවවල ස්වභාවය, මේවා ලෝකේ උපදින සසරේ උපදින හැම කෙනෙකුටම උරුම ධර්මතාව කියලා තේරුම් අරගෙන ධර්මයටම හිත යොමු කොට වාසය කරන්න. ධර්මයේ හැසිරෙන්න. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති ඒසානිසංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. වයස ප්‍රශ්නයක් නෑ. අපි කවුරුත් කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නෑ. ඒ නිසා මෙන්න මේ ආකල්පය හොඳට හිතේ රඳව ගන්න. මොකද්ද? ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධර්මයට අනුගතව ධර්මයේහි හැසිරෙන පුද්ගලයා ධර්මයේ විසින්ම රැකවරණයට පත් කරගන්නවා. ඔබ ධර්මයේ හැසිරෙනවා නම් ඔබව ධර්මයේම රකිනවා. ඒසානිසංසෝ ධම්මේ සුචින්නේ ධර්මෙහි මනාව හැසිරෙනවා නම් එහි ආනිසංස හැටියට නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී ඒ ධර්මචාරී පුද්ගලයා ධර්මෙහි හැසිරෙන පුද්ගලයා නදුග්ගතින් ගච්ඡති දුගතියකට නම් යන්නේ නැහැ. ජීවිතේ සැදෑ සමේ වාසය කරන ජීවිතේ වයෝවෘද්ධ සමේ වාසය කරන ඔබ කොයි කවුරුත් සිතන්නට ඕනේ ධර්මානුකූල පදනම ගැන. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ නිසා ධර්මානුකූල පදනමම පමණයි මට සැනසීමට හේතු වෙන්නේ. ජීවිත ගමනේ වැරදුණු තැන් ඇති. ඒ හැම අවස්ථාවක්ම හිත තුල රඳවගෙන පෝෂණය කරන්නේ නැතුව ඒවා තේරුම් අරගෙන මෙතෙන් පටන් යහපත් පුද්ගලයෙක් ලෙස කටයුතු කරන්න මහන්සි ගන්න. ඒ සඳහා මේ උතුම් ධම් දෙසුම හේතු වාසනා වේවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. මෙම උතුම් ධර්ම දේශනේ සඳහා අද සදැහැති දායකත්වය අරගෙන කටයුතු කළේ විජේසිංහ පවුලේ දූපුතුන් ප්‍රේමා රාජකරුණා මහත්මිය සහ සුනිත්‍රා රාජපක්ෂ මහත්මිය විසින්. ඒ ඇත්තෝ විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ උතුම් ධර්ම දේශනාව සිදු කරලා ශ්‍රවණය කරලා ධර්ම දානමය පින්කම සිද්ධ කරලා කඩුගන්නාව අලගල්ල පාරේ සිසිල නිවසේ පදිංචි
2022 ජනවාරි මාසය 8 වන දින 91 වන ජන්මදිනයේ සමරන සිරිවර්ධන කංකානම්ගේ ධර්මා විජේසිංහ මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය ප්‍රාර්ථනා කරන්නත් එතුමියගේ පරලෝ සැපත් පියාණන් වන හෙන්ද්‍රික් අප්පුහාමි සිරිවර්ධන මහත්මයාටත් මව වන උස්කුඩ ආරච්චිගේ ජේන් නෝනාහාමිනේ මහත්මියටත් සහෝදරයා වන සිරිසේන සිරිවර්ධන මහත්මයාටත් ස්වාමි පුරුෂයා වන දොන් ඩැනිස්ට විජේසිංහ මහත්මයාටත් දියණිය වන ශ්‍රීමා විජේසිංහ මහත්මියටත් මේ උතුම් ධර්ම දානමය කුසල කර්මයේ අනුසස් වලින් සසර ගමන සුවපත් කරගෙන උතුම් නිවන සලස ගන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින දූපතුන් වන සිසිල් විජේසිංහ ඇතුළු පවුලේ හැමෝටමත් මෙරිල් සිරිවර්ධන සහ සකුන්තලා රත්නායක, කුසුම් විජේසිංහ හා කපිල රත්නායක, ශිරෝමාලා විජේසිංහ සහ සාමන්ත ජයසිරි ආරච්චි, රුවිනි විජේසිංහ හා සංජීව ප්‍රභාත් රණසිංහ, ප්‍රේමා රාජකරුණා ඇතුළු පවුලේ සැම දෙනාට සහ සුනේත්‍රා රාජපක්ෂ ඇතුළු පවුලේ සැම දෙනාටත්, මියුරියල් සුබසිංහ සීදා රත්වත් ඇතුළු සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්ටත් නිර්වාණ මාර්ගයේ පූර්ණේ පිණිසත් මේ පින් හේතු වාසනා වේවා. විජේසිංහ පවුලේ දරුමුණුපුර මිනිපිරියන් වන ධනංජය පාරමී, රුවින්ද, ඉමල්ක, භාග්‍ය, අශිනී, විමුක්ති, ධන්විනී, සකිත් යන දරුවන්ටත්, ජගත් රත්නායක සහ ශශිකලා උඩගෙදර පවුලේ හැමෝටමත්, සුජීවත්ව සිටින සියලු නෑදෑ හිතමිතුරන්ටත් මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය ආනුභාවයෙන් මෙලොව සෝය පරලොව සෝය ඉක්මන් භවයක උතුම් ධර්ම අවබෝධය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරලොව සපත් කරුණාවතී වන්සේකර මහත්මියට, බුලත් සිංහලාගේ පියසේන රත්නායක, හිටි බණ්ඩාරලාගේ බිසෝමැණිකේ මහත්මිය, කුඩා බණ්ඩා රත්නායක මහතා, මැටිල්ඩා අල්විස් මහත්මිය, ජයසිරි ආරච්චිගේ මාටින් සිංහෝ මහත්මා, මැණික්රාල විදානගේ පුංචි බණ්ඩා මහත්මා, උක්කු බණ්ඩාගේ ගුණමාලි මහත්මිය, අසංක රාජකරුණා මහත්මා, ස්ටැන්ලි රාජපක්ෂ මහත්මා, ක්‍රිෂ්ණි පෙරේරා මහත්මිය සහ පියසේන පෙරේරා මහතා ඇතුළු පරම්පරාගත සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ ධර්ම දානමය හේතුවෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සසර ගමන කෙටිකොට උතුම් නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෞරවනීය දේශකයාණන් වහන්සේලාටත් රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදා රණවිරුවන්ට ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සසර දුක් නිමා කිරීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ සීලූම සත්ත්ව බලාපොරොත්තු නෙලෙසින්ම සමෘද්ධිමත් භාවයට පත් වේවා කියන අදහසින් මියගිය ඥාතීන්ට දෙවියන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. මෝහක්ඛයෝ නිබ්බානං